වහන්සේගේ වචනයට ඔබ වහන්සේට අද දපන ස්වාමීන් වහන්සේ අපේ හදවත තුළ විශේෂ ස්ථානයක් අපේ හදවත තුළ විශේෂ ස්ථානයක් ඔබ වහන්සේට දෙන්න ගෞරවනීය ස්ථානයක් උසස් වූ ස්ථානයක් මගේ දෙවියන් වහන්සේ සියල්ලට වඩා උතුම් වූ දෙවියන් වහන්සේ ඔබ වහන්සේට අයිති අපේම ජීවිතය ඔබ වහන්සේට අයිති අපේම හුස්ම අපි වහන්සේට වාර කරන් යනවා ස්වාමීනි ඔබ වහන්සේට ඉඩක් නැත්නම් අපේ ජීවිත තුළ ඔබ වහන්සේගේ වචනයට ඉඩක් නැත්නම් අපේ ජීවිත තුළ ස්වාමීනි අපි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපේ ජීවිත වලට බරවහා සමානයි ස්වාමීනි අපේ වහන්සේ අපි අහිමි වෙනවා ජීවමාන ජේසුස් අපි ඔබ අපිට වහන්සේ අහිමි වෙනවා ඔව් ස්වාමීනි ඔබ මගේ දෙවියන් වහන්සේ අපි යම් දෙයකට බය නම් මේ ජීවිතේ අපි බය වී සිටින ස්වාමීනි ඔබ වහන්සේ අපට අහිමි වේ කියන දෙයයි ස්වාමීනි මගේ සද වහන්සේ සියල්ලයි උල්ලෝකයේ තිබුණත් අපිට වැඩක් නැහැ ස්වාමීනි ඔබ වහන්සේ නැතිනම් ඒ නිසා මේ මගේ දෙවියන් වහන්සේ අද ශුද්ධ සබත් දවසේ ඔබ වහන්සේ ස්වාමීනි අපේ හදවත පූජා කරනවා ඔබ වහන්සේට දෙනවා ස්වාමීනි ඔබ වහන්සේ අපට ලැබුම් ගනිනවා අපට රජකම් කෙරේවා අපේ ජීවිත තුළ ආලෝකයක් ලෙස වහන්සේ සදාකාල ලැබුම් ගනිනවා ස්වාමීනි ඔබ වහන්සේ අපේ වාරනවා එකම සභාවක් ලෙස එකම ශුද්ධ මනාවයක් ලෙස ඔබ වහන්සේගේ ශුද්ධ දයතර බාරනවා නාමයෙන් ජේසුස් වහන්සේගේ අත්‍යතුමත් බලවන්ත අනල්පුනාමේ ආමේන් ඔබ හැමෝටම ජේසුස් පිටයි සුබ සබත් හොඳයි අපි අද නිරාහාර දවසේ අපි බලමු යෝබ් 28 වෙනි පරිච්ඡේදය. එතන කියන දිව්‍ය ප්‍රඥාවේ රහසනේ. දිව්‍ය ප්‍රඥාවේ රහස. සැබවින් රිදී තිබෙන ආකාරයක්ද පිරිසිදු කරන රණටද ස්ථානයක් තිබේ. යකඩ පොළවෙන් බාරගනු යකඩ පොළවෙන් හාරා ගනු ලැබේ. ගල් උණු කර පිත්තල ලබා ගනිති. මනුෂ්‍යයා අන්ධකාරය පහකොට ඝනාන්ධකාරයේත් මරණ සෙවණේත් ගල් තීන්දුවටම සොයයි. මිනිසුන් වාසය කරන තැනට දුරින් ඔහු පොළව හාරා බසී. ඔහු මනුෂ්‍යයන්ගෙන් ඈත්ව පාදයට නොදැනෙන හැටියට එල්ලී ඉඳ එහා මෙහා පදිති. පොළවෙන් කෑම හටගනී. නමුත් ඇතුළත ගින්නක් මෙන් පෙරලා තිබේ. ඒකේ ගල් අතරේ නීල මාණික්‍යද රන් සුනුදු තිබේ. ඒ මාවත කිසි පක්ෂයක් නොදනී උකුස්සාගේ ඇසටද ඒක නොපෙනුනේය. චණ්ඩ මුර්ගයෝ එහි පය නොතැබුවෝය. රෞද්‍ර සිංහෙක්ද ඒ ළඟින් නොගියේය. ඔහු තමාගේ අත ගිනිගල් පර්වතයට විරුද්ධව දිගුකොට කඳු මුලින්ම පෙරලන්නේය. ඔහු පර්වතවල දිය පාරවල් කපා සියලු ආකාර අනර්ගතේ තමාගේ ඇසින් දකින්නේය. නොවැස්සෙන හැටියට ඔහු ගංගා හුරයි. සැඟවී තිබෙන දේ එළියට ගෙනයි. නමුත් ප්‍රඥාව සම්භව වෙන්නේ කොහෙන්ද? කොතැනද? නුවණ තිබෙන තැන කොහේද? මනුෂ්‍යයා ඒකේ අගය නොදනී ජීවතුන්ගේ දේශයේහි ඒක සම්භව නොවේ. නේද? මොනද මේ මුලින් ඉඳන් කතා කරගෙන ආවේ? රිදී ගැන කතා කරා නේද? රන් ගැන කතා කරා, මැණික් ගැන කතා කරා නේ. මේ ගොඩක් දේවල් ගැන කතා කරා. මේ යකඩ ගැනත් කතා කරලා තියෙනවා. මේ රත්තරන් කොහෙන්ද ගන්නෙ? රත්තරන්, පිත්තල, ලෝහ වර්ග, යකඩ කොහෙන්ද ගන්නෙ? පොළවෙන් ගන්නෙ. කොහොමද පොළවෙන් ගන්නෙ? පොළව හාරලා ගන්නෙ. මොනවද ඔයගොල්ලෝ දැකලා තියෙන්නේ? පතල් වගේ නේ. මිනිරම් පතල් කියන අර පතල් කියලා පොළවේ ගැඹුරට හාරනවානේ. ගැඹුරට හාරලා මිනිස්සු ඒ ගැඹුරට බැහැලා තමයි ඒ රත්තරන් රිදී නේ ඒ දේවල් හොයාගෙන ඉන්නේ. මේ යකඩ පවා හොයාගෙන ඉන්නේ. ඒ කියන්නේ රිදී තිබෙන ආකාරයක්ද රිදී තිබෙන ආකාරයක් ද පිරිසුදු කරන රණටද ස්ථානයක් තිබේ. ඒ හැමතැනම ස්ථානයක් තියෙනවා කියන්නේ මොකද? ඒවට තැනක් තියෙනවා. ඒවට වටිනාකමක් තියෙනවා. යකඩ පොළවෙන් හාරා ගනු ලැබේ. ගල් උණු කර පිත්තල ලබා ගනිති. ගලුත් උණු කරලා පිත්තල ලබා ගන්නවා. මනුෂ්‍යයා අන්ධකාරය පහකොට ඝනාන්ධකාරයේත් මරණ සෙවණේත් ගල් තීන්දුවටම සොයයි. ගල් තීන්දුවටම සොයයි. මරණ සෙවණේ ඝනාන්ධකාරයේත් නේ. අද දවසේ අපි ගෙදරක වුණත් ලයිට් එකක් ගියොත් එම් ටක් ගාලා බයනේ. ලයිට් එක ගියොත් නමුත් මේ මිනිස්සු මොකද කරන්නේ? අර පතල් වලට ඝන අන්ධකාරය නේද එතෙන් වල. පොඩ්ඩක්වත් එළියක් තියනවද?
නෑ ඒ තැන්වලට මේ මිනිස්සු බහිනවා පුංචි මේ ලනුවක් අල්ලගෙන නේ. සමහර එක මිනිස්සෙක්ට විතරයි බහින්නට තියෙන්නේ. ඒකත් පැද්දි එහා මෙහා. නේ එහා මෙහා පැද්දි එල්ලි ඉඳ එහා මෙහා පදිති. කකුලක් තියන්නේ බොහොම අමාරුවෙන්. ඇයි? පොඩ්ඩක් හරි වැඩි වැරදිලා කකුල තිබුණොත් පස්කන්ධ ඔක්කොම කඩාගෙන වැටිලා මුළු පතලම වැහිලා යනවා, මිනිස්සු මැරිලා යනවා. නේද? දැකලා තියෙනවද පතලක් එහෙම දැකලා තියෙනවද ගම්පලාතේ තියෙනවද? නෑ ඔයගොල්ලන්ගේ පැතිවල නෑනේ. දැකලා තියෙන්නේ මේ වගේ. ඔව් ටීවී වලින් එහෙම දැකලා තියෙනවනේ. ඒතර හරි භයානක ගමනක් යන්නේ නේ. ඒක ඒ ඝනාන්ධකාරයට යනවා. මේ මොනවා හොයන්නද මේ? රන් රිදී මිනිරන් යකඩ පිත්තල මේ ඔක්කොම හොයන්න. ඒ ගල් අතරේ මොනවද නිල් මාණික්කයක් බලන මේ පොළවෙන් කෑම හටගනි. දැන් අපි මේ කෑමක් ගන්නද මේගොල්ලෝ හොයාගෙන යන්නේ? නෑනේ. දැන් රත්තරන් කන්න පුළුවන්ද? රිදී කන්න පුළුවන්ද? යකඩ කන්න පුළුවන්ද? බෑ. ඒ කිසිම දෙයක් කන්න බෑ. අපි කන දේවල් කොහොමද? කන දේවල් ඇතුළේද තියෙන්නේ? අර වගේ යටද තියෙන්නේ? නෑ. කන දේවල් පොළවෙන් උඩටයි නේද? පළතරන්නේ. දැන් යටට පළදරනවා කියොත් අර්තාපල් එකක්, බතල ගෙඩියක්, මඤ්ඤොක්ක ගෙඩියක් ඒකත් අපිට උදරලා ඒ අලේ ගන්න පුළුවන් නේ. අපිට පල්ලයට බහින්න ඕනේ නැහැ. නමුත් මේ මිනිස්සු මෙච්චර තමන්ගේ ජීවිතේ අවදානම් තියලා නේ තමන්ගේ මරණයත් එක්ක සටන් කර මේ පල්ලයට බහින්නේ මොනවා ගන්නද මේ? රත්තරන් ගන්න, රිදී ගන්න, පිත්තල ගන්න, යකඩ ගන්න. නමුත් ඇතුළත ගින්නක් මෙන් පෙරලා තිබේ. අනික ඝනාන්ධකාරයක් තුල ඒ රස්නේ ඒ වෙහෙසිලා යන්නේ මෙන්න මේ දේවල් ගන්න. මේ මාවත ඒ ගැඹුරට බහින පාර කිසි පක්ෂියෙක්වත් නොදනීලු. ඒ කියන්නේ මොකද්ද? කිසි කුරුල්ලෙක්ටවත් පේන්නේ නැහැ. ඒ කුරුල්ලන්ට පේන්නේ නැහැ කියන්නේ. සාමාන්‍ය කුරුල්ලන්ට නේ කුරුල්ලන්ට මොකද කරන්නේ සිස්ටම් එක? කුරුල්ලන්ට සාමාන්‍යයෙන් ඈත තියෙන දේ හොඳට පේනවා නේ. ඇයි කුරුල්ලෝ අහසෙන් ඉගිලගෙන යද්දී සමහරවිට ඒ පොකුණේ ඉන්න පණුව පවා කුරුල්ලට පේනවා නේ. පොකුණේ හරි ගඟේ හරි දුවන පීනන මාළුවා පවා ඒ උඩ ඉඳන් ඒ ආකාශ පක්ෂියට පේනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මාළුවා හරි පණුව හරි දැක්ක ගමන් වේගෙන් ඇවිල්ලා අරුට අර ගඟේ ඉන්න කාට හරි ඒ ඇලේ ඉන්න මාළුවට ඇනලා ඒ මාළුවා අල්ල ගන්නවා. ඒ තරම් ඇස්පෙනිලත් එයාට පේන්නේ. ඒ වගේම උකුස්සගේ ඇසට ඒක නොපෙනුනේය. උකුස්ස කියන්නේ කුරුළු ලෝකේ ඉන්න ලොක්කනේ. කුරුළු ලෝකේ සිංහයා. එතකොට හැම සතෙක්ටම වඩා මනුස්සයාට ඇතුළත්ම හැම සතෙක්ටම වඩා තියුණු ඇස් තියෙන්නේ උකුස්සට. උකුස්සට තමයි ආකාශයේ ඉහළිම පියාඹන්නත් පුළුවන් සත්ත්වයා නේ කුරුල්ලා. ඒ වගේම වැඩිම දුරක් පේන කුරුල්ලා. ඉහළටම ගල් පර්වත උඩට නැග්ගාම උකුස්සට පේනවා අහලගම් හතේම කොතනද බැටළුවෙක් හරි එළුවෙක් හරි හාපැටියෙක් හරි මොකෙක් හරි අතරමං වෙලා ඉන්නේ. ඒ තරමට උට පේනවා. නමුත් මොකදලා තියෙන්නේ? කුරුල්ලත් කියනවා කුරුල්ලත් දැක්කේ නෑලු. කුරුල්ලට හොයාගන්න පාරවල් බැරි පාරවල් වල තමයි මේ මිනිස්සයා ගිහිල්ලා මේ රන් රිදී මුතුමැණික් හොයන්නේ. නමුත් තහනවා රෞද්‍ර සිංහෙක්වත් ඒ පැත්ත පළාතේ අඩියක් තියලා යන්නේ නෑලු. නේ ඒ රත්තරන් හොයාගෙනවත් රිදී හොයාගෙනවත් ඒ පැත්ත පළාතක සිංහෙක්වත් යන්නේ නෑලු. ඒ වගේ මිනිස්සයා මොකද කරනවා කියන්නේ? ගිනිගල් පර්වතයට විරුද්ධව දිගකොට කඳු මුළුන්ම පෙරලන්නේ. ගල් කඳු පෙරලනවනේ මිනිරන් හොයාගන්න. ගල් කඳු පෙරලනවා රත්තරන් හොයාගන්න. හිතන්නේ මේ කන්ද අපේ ගේ උඩින් වැටෙයිද? මේ කන්ද අපිට උඩින් වැටෙයිද? සම්පූර්ණයෙන්ම කඳු පවා පෙරල මේ මොනවද හොයන්නේ? පිත්තල රත්තරන් මුතුමැණික් නේ ඒව හොයන්න කඳුත් පෙරලනවා. ඒ වගේම අය මොනවද කරන්නේ? ගැඹුරට හාලනවා කඳු පෙරලනවා. ඊට පස්සේ පර්වතවල දිය පාරවල් කපා සියලු ආකාර අනර්ඝ දේ තමාගේ ඇසින් දකින්නේය. පර්වතවල දිය පාරවල්
පර්වතවල දිය පාරවල් පර්වතවලටත් දිය පාරවල් කපන අයියේ අර ගඟක් බෙදීගෙන යනවා නම් ගඟකින් අතු මාර්ග බෙදලා ඒ පාරවල් බලනවා මොනවද තව රත්තරන් දේවල් හොයාගන්න පුළුවන්ද කියලා නේ ඒ වගේ මොනවද නොවැස්සෙන හැටියට ඔහු ගංගා අහුරයි අහුරනවා කියන්නේ මොකද්ද සංගවී තිබෙන දේ එළියට ගෙන අහුරනවා කියන්නේ මොකද්ද අපි අහුරනවා වහනවා ඇයි ගංගාවන් වහන්නේ ඔගොල්ලෝ දැකලා ඇතිනේ මැණික් ගඟ දැන් මැණික් ගඟේ රත්නපුරේ හරිය හැමෝම පතල් කපාගෙන කට්ටිය මැණික් ගන්නවානේ එතකොට මොකද කරන්නේ මේ පැත්තේ ඒ ගඟ ගලන්න ඉඩ තියලා තියෙනවද නෑනේ ගඟ අහුරගෙන එක කරන්නේ ගඟ මැද කොටු ගහලා නේ ගඟ අහුරනවා එතකොට මොකද වෙන්නේ දැන් ගඟ පටන් ගන්න කොහෙන්ද මැණික් ගඟ පටන් ගන්න කොහෙද ලංකාවේ ආදාමි සිස්ටර් මැණික් ගඟ පටන් ගන්න කොහෙන්ද මොන කන්දෙන්ද සමනල කන්දෙන් පටන් අරගෙන මොකද කොහෙන්ද මේ ගා බහින්නේ මුහුදට බහින්නේ කතරගම පැත්තේ නේ කතරගම හරහානේ යන්නේ මැණික් ගඟ මැණික් ගඟ කතරගම හරහා යනවා එතකොට නමුත් කතරගම හරහා ගියාට ඒ පැත්තට සාමාන්‍ය බලොත් ගොඩක් කාලෙකට ඉඩෝරේ ගඟක් තිබිලා නේ ගඟක් තිබිලත් කතරගම හම්බන්තොට ඒ පැත්තට තිස්ස මහාරාම ඒ පැත්තට හුඟක් වෙලාවට ඉඩෝරයි ඇයි රත්නපුරේ ඔක්කොම ළම එකතු වෙලා ගඟ අහුරගෙන නේ ගඟ කොටු ගහගෙන කොටු බැඳගෙන මොකද කරන්නේ මේගොල්ලෝ මැණික් ගරනවා නේ මැණික් ගඟේ මැණික් ගරනවා මොකද වෙන්නේ අර පැත්ත පළාතට වැස්ස එකයි කියන්නේ නොවැස්සෙන හැටියට වර්ෂාව මිනිස්සුන්ට වතුර නැති වෙන හැටියට ගංගාවලුත් අහුරගෙන මේ අය මැණික් හොයනවා නමුත් ප්‍රඥාව සම්භව වෙන්නේ කොතැනද නුවණ තිබෙන තැන කොහේද දැන් මේගොල්ලෝ මහා පොළවේ ගැඹුරට බැස්සා කියලා මරණයත් එක්ක සටන් කර පල්ලෙය බිමට බැස්සා කියලා නේද ගැඹුරට බැහැගෙන ගියා කියලා කඳු පෙරළුවා කියලා ගංගාවල් අහුරගෙන හෙව්වා කියලා මේගොල්ලන්ට ප්‍රඥාව හම්බුණාද මේගොල්ලන්ට රත්තරන් මුතුමැණික් හම්බුණාට ප්‍රඥාව කියන දේ හම්බුණාද නෑ මේගොල්ලන්ට ඒක හම්බෙන්නේ නෑ නුවණ තිබෙන තැන කොහෙද ඒක හම්බුනේ නෑ මිනිස්සයා ඒකේ අගය නොදනි මිනිස්සයා රත්තරන් හොයාගෙන යයි රිදී හොයාගෙන යයි පිත්තල හොයාගෙන යයි යකඩ හොයාගෙන යයි අරක හොයාගෙන යයි මේක හොයාගෙන යයි නමුත් කීයෙන් කී මිනිස්සයාද ඇත්තටම ප්‍රඥාව කෝ කියලා හොයන්නේ නේද නුවණ කෝ කියලා හොයන්නේ මිනිස්සයා ඒකේ අගය නොදනි ජීවතුන්ගේ දේශේහි ඒක සම්බ නොවේ මේ අය ඒ විදිහට ප්‍රඥාව නුවණ කොහෙද කියලා මේගොල්ලෝ මේ පොළවේ හෙව්වට හම්බෙන්නේ නැහැ කඳු පෙරලගෙන හෙව්වට හම්බෙන්නේ නැහැ ඒක මා තුළ නැතයි ගැඹුර කියන්නේය ඒක මා වෙත නැතයි මුහුදත් කියන්නේය ගැඹුර අරගොල්ල බැස්ස බෑ ගැඹුර රම්තියේ රිදීතේ මුතුමැණික්තේ නමුත් ඒ කිසිම තැනක ප්‍රඥාව නැහැ කියලා ගැඹුරු තැන කියනවලු ඒ වගේ මොහොද අර ගංගාවල් බහින මොහොද කියනවලු මෙන්න මංගාවත් නැහැ ඕන් නේ ඒ කියන්නේ මේ පොළවේ කිසිම තැනක හම්බ වෙන්නේ නැහැ රත්තරන් තිබ්බා කියලා කිසිම මිනිස්සෙක්ට ප්‍රඥාව නුවණ තියෙන්නේ නැහැ රත්තරන් දීලා ඒක ගන්න බැරිය රත්තරන් වල වටිනාකමට මොනවද කියන්නේ ප්‍රඥාව නුවණ ගන්න බෑ 15 වෙනි පදේ ඒක වටිනාකමට රිදී කිරා දීලවත් ඒ ලබාගත නොහැකිය ඒක ඕපීර්හි රණින්වත් ඕපීර්හි රණින් මතක ඇති ඔයගොල්ලෝ බයිබල් ප්‍රශ්නවලට උත්තර ලියද්දි ඕපීර් වලින් රත්තරන් ගේන්න හැදුවනේ කවුද සාලමොන් රජුරෝ මොකටද දේවමාලිකාවට ඇයි ඕපීර් වල තමයි රත්තරන් හොඳ නේ හවීලා දේශේ රත්තරන් හොඳය අනර්ගනීල මාණික්කෙන්වත් නීලකාන්තෙන්වත් මිල කරන්නට බැරිය ප්‍රඥාවත් නුවණවත් මිල කරන්න බෑ කියන රත්තරන් වලටවත් කිසිම නාග මාණික්කයකටවත් නීලකාන්තයකටවත් රන්වන් වීදුරුවත් ඊට සමාන නොවේ රත්තරන් කිසිම වාචනයකටත් ඒක සමාන වෙන්නේ නැහැ කියනවා. පවිත්‍ර රන් ආභරණ වලටවත් ඒක මාරු කරන්න බෑ කියන කොච්චර පවිත්‍රම රන් ආභරණ කියන්නේ මොනවද? කිසිම ලෝහයක් අඩංගු නැතිනේ. දැන් ඔයගොල්ලෝ කැරට් 22 එහෙම ගගා කියන්නේ
කැරට් නේ තියෙනනේ කැරට් 20 කැරට් 18 ඇයි එහෙම කියන්නේ ඇයි 24 ඇයි එහෙම කියන්නේ ඒ කැරට් ගානට තමයි එතන රත්තරන් තියෙන්නේ කොච්චර රත්තරන් කිව්වොත් ඕක රත්තරන් මික්ස් කැරට් 22 කියන්නේ ඒකේ කැරට් 22 ගානට රත්තරන් තියෙනවා කැරට් 24 කියපම ඊට වැඩිය රත්තරන් වැඩි තියෙනවා right එතකොට ඒක මේ ඔක්කොම පවිත්‍ර රත්තරන් නෙමෙයි ඔය මික්ස් වෙලා නේ ඒ නිසා රතු කැට සහ පලිඟු සඳහන් කරන්නටවත් උවමනාව නැත එසේ ප්‍රඥාව මුතුවලටත් වඩාගේ රතු මෙච්චර රත්තරන් කතා කරත් මෙච්චර රිදී කතා කරත් මෙච්චර නාග මාණික්‍ය නීල මාණික්‍ය කතා කරත් නමුත් රතු කැට පලිඟු වලටවත් ඒක ලං කරන්නවත් බැහැයිලු කියනවා ප්‍රඥාව මොනකට වැඩිය අගෙනවා මේ අනර්ගයි කියලා කියනද මුතුවලටත් වඩා අනර්ගයි කූෂී පුෂ්පරාගීට සමාන නොවී පවිත්‍ර රණින් ඒකේ අගය නියම කරන්නට බැරිය. එසේ වීනම් ප්‍රඥාව පැමිණින්නේ කොතිනින්ද නුවණ තිබෙන තැන කොහේද? ගැඹුරෙත් නැත්තම් මුහුදෙන් නැත්තම් කඳු පෙරලලා හොයාගන්නත් බැරි නම් හල්ලුයා කියනවා ප්‍රඥාව පැමිණෙන්නේ කොතනින්ද? මේ පොළවේ නැත්තම් ප්‍රඥාව මොනවද කතුරුවරේ යන්නේ මේ පොළවේ නැත්තම් එහෙනම් ප්‍රඥාව පැමිණෙන්නේ කොහෙන්ද ප්‍රඥාව පැමිණෙන්නේ කොහෙන්ද නුවණ තිබෙන තැන කොහේද ඒක පණ ඇති සියල්ලන්ගේ ඇස්වලට නොපෙනී ආකාශ පක්ෂීන්ගෙන්ද සැඟවී තිබේ කිසිම කවුද කියන්නේ කිසිම පණ ඇති සියල්ලන් කිසිම ජීවත් වෙන කිසිම කෙනෙක්ට ඒක ඇස්වලට පෙනෙන ජීවත් වෙන ඇස්වලට ඒ කියන්නේ මොනවද මේ අපේ ඇස්වලට මේ පියවිය හැට ප්‍රඥාව කියන දේ පේන්නේ නැහැලු. ආකාශ පක්ෂීන් කියන්නේ කවුද කියන්නේ? කුරුල්ලන්ටවත් ප්‍රඥාව කොතනද තියෙන්නේ කියලා දන්නේ නැහැලු. කොච්චර ඉහළින් පියාඹුවත්. කොච්චර මේ පොළවේ මොනවද තියනවද කියලා දැනගත්තත් දැන් කුරුල්ලන්ට තමයි පියාඹන්න පුළුවන් නිසා හැම තැනකටම යන්න පුළුවන් නේද? පොළවේ හැම තැනමත් යන්න පුළුවන් අහසේ හැම තැනවත් යන්න පුළුවන්. ඒගොල්ලෝ අහසේ කොතන ගියත් ඒගොල්ලෝ දන්නේ නැහැලු ප්‍රඥාව කොතනද තියෙන්නේ කියලා. පොළවේ කොහෙ ගියත් ඒගොල්ලෝ දන්නේ නැහැලු ඒක කොතනද තියෙන්නේ කියලා. ඒකේ කීර්තිය අපේ කන් වලින් ඇසීමුයයි කියලා කවුද කියන්නේ 22 වෙනි පදේ. ඒකේ කීර්තිය අපේ කන් වලින් ඇසීමුයයි කවුද? විනාශයත් මරණයත් කියති. හලෙලූයා. දැන් අපි හොයන්නේ මොනවද? අපි හොයන්නේ ප්‍රඥාවනේ. ඒ ප්‍රඥාව ගැන අපි අහලා තියෙනවා කියලා කවුද කියන්නේ? කවුද කියන්නේ? විනාශයත් මරණයත්. අපලමේ මොකද්ද කියන්නේ කියලා. ඒකේ මාර්ගය දෙවියන් වහන්සේට තේරුම් තිබේ. එය තිබෙන ස්ථානයද උන්වහන්සේ දන්නාසේක. ප්‍රඥාව කියන එකේ මාර්ගය දෙවියන් වහන්සේ දන්නවලු ඒක තිබෙන තැන දෙවියන් වහන්සේ දන්නවලු මක් නිසාද උන්වහන්සේ පොළවේ කෙරවලවල් බලා අහසයට සියල්ල දකිනසේක අහසයට සියල්ල මේ අහසයට සියල්ල කියන්නේ මොනවටද ස්වර්ගයෙන් පල්ලෙහා තියෙන හැම දෙයක්ම දෙවියන් වහන්සේ දකිනවා නේ අපිට පේන්නේ දැන් අපි අතර අපි 3 දෙනා 4 දෙනා මෙතන ඉන්නකොට මේ කවුද පේන්නේ මෙතන මේ ශාලාව ඇතුලේ තියෙන දේවල් විතර අපිට පේන්නේ නේ. නමුත් දෙවියන් වහන්සේ ස්වර්ගයේ ඉඳන් බලන හින්දා ස්වාමීන් වහන්සේට නේ ආකාශ කුරුල්ලන් අහසේ ඉන්න හින්දා අහසේ ඉඳන් මේ පොළවේ යම් සීමාවකට කුරුල්ලන්ට පේනවා. නමුත් ස්වාමීන් වහන්සේ ඊටත් වඩා ඉහළින් ස්වර්ගයේ ඉඳන් බලන හින්දා ස්වාමීන් වහන්සේට මේ පොළොවේත් මේ අභ්‍යවකාශයේත් හැමදේම පේන උන්වහන්සේ කියනවා උන්වහන්සේ දන්නවලු ප්‍රඥාව තියෙන තැන උන්වහන්සේ දන්නවලු ඩියානා සිස්ටර් කොහෙද නුවණ තියෙන තැන. මග්නිසාද උන්වහන්සේ පොළොවේ කෙරළ බල අහසයට ස්වර්ගයෙන් යට කියන්නේ මොකද්ද? ස්වර්ගය විසින් පාලනය කරන හැම දෙයක්ම උන්වහන්සේ දන්නවා, උන්වහන්සේ දකිනවා. උන්වහන්සේ සුළඟ නිසි බරට හදන්නටත්, ජලයන් මිම්මකින් මනින්ටත්, වර්ෂාවට නියෝගයක්ද, ගර්ජනාවේ විදුලියට මාර්ගයක්ද සාදන්නටත් යෙදුණු විට උන්වහන්සේ ඒක දැක කියා දුන්සේක. මොනවද කියන්නේ? උන්වහන්සේ දන්නවලු කියනවා උලඟ හරියට යවන්න. දැන් මොකද කිව්වේ? ප්‍රඥාව සහ විනාශය සහ මරණය තමයි දන්නවා කියේ මොකක්ද සිස්ටර් ධම්මේ?
ප්‍රඥාව කොහින්දන් දෙන්න කියලා. ප්‍රඥාව කොහෙද තියෙන්නේ කියලා නේද? මෙතන කියනවා දෙවියන් වහන්සේ දන්නාලු සුළඟ. සුළඟ නිසි බරට හදන්න. දැන් අපි ගොඩාක් දේවල්නේ අපි ගොඩාක් දැන් පොළවේ දේවල් අපි ගොඩාක් සැලසුම් කරනවා නේ. ගොඩාක් දේවල් සැලසුම් කරලා අපි පටන් ගන්නවා ලොකු ප්‍රොජෙක්ට් පටන් ගන්නවා. නමුත් එක පාටම ඒ ප්‍රොජෙක්ට් එකක් හරි මොනවා හරි කරන දෙයක් ගයක් හදනවා කියමු අපි. නේ? අපි ගයක් හදද්දී ගේ හදන එක අතරමඟ මොනවා හරි වෙන්නේ මොනවා වගේ දෙයක් වෙද්දිද? අපි හැමදේම ප්ලෑන් කරලා තියෙන්නේ. නමුත් එක පාට මොකද වෙන්නේ? එක්ක වර්ෂාවක් එන්න පුළුවන්. එක්ක හුළඟක් එන්න පුළුවන්. නේ? ඒකේ මොකද වෙලා තියෙන්නේ? හැමදේම කඩාගෙන බින්දගෙන යනවා නේ. වහලක් ගහන්න උනොත් වහලේ හුළඟයි. හුළඟක් ඇවිල්ලා. නේ? අපි කොච්චර අපේ මොලේ පාවිච්චි කරලා අපිට තියෙන ප්‍රඥාවෙන් අපිට තියෙන දැනගැන්මෙන් අපි කොච්චර සැලසුම් කරලා කරන්න ගියත් මොකද වෙන්නේ? එක හුළඟක් ආවොත් හැමදේම ඉවරයි. නමුත් දෙවියන් වහන්සේ කියන මොකද දෙවියන් වහන්සේ දන්නවලු අපිට උන්වහන්සේගේ දරුවන්ට හුළඟ පවා උන්වහන්සේ නිසි බරට ඒ කියන්නේ මොකද්ද? අපි හදන වහලනේ සිස්ටර් දම්මේ. වහන්සේද? අපි හදන වහල පවා නේ හුළඟට යන්න බැරි වෙන විදිහට උන්වහන්සේ අපිට ආදරය නිසා මොකද කරන්නේ? හුළඟත් නිසි බරකින් එවනවාලු. ආමේන්. හලලුයා. ඒ වගේ මොනවද කියන්නේ? ජලය මිම්මකින් මනින්ටත් වර්ෂාවට නියෝගයක්ද ගර්ජනාවේ විදුලියට මාර්ගයක්ද සාදන්නට ජලය මිම්මකින් මනින්න. ගංගා පිටාර ගලන්න පුළුවන්. වර්ෂාව එන්න පුළුවන්. විදුලි කොටන්න පුළුවන්. නමුත් අපි කොයිතරම් අපේ ප්‍රඥාවෙන් සැලසුම් කරත් අපි දෙවියන් වහන්සේ තුල ප්‍රඥාව හොයනවා නම් නේද? දෙවියන් වහන්සේ තුළ ප්‍රඥාව අපි හොයාගෙන ඉන්නවා නම් අපේ කිසිම දෙයක් විනාශයකටවත් මරණයකටවත් යන්නේ නැහැ. මොකද දෙවියන් වහන්සේ මොන ගංගා පිටාර ගැලුවත් අපිට උඩින් ඒ ගංගා පිටාර නොගලන පිණිස ඒක හොඳට මැනලා යවන්නේ යන්නේ. ආමේන්. හලෙලූයා. ඒ වගේම වර්ෂාවට නියෝගයක් දෙනවා. වර්ෂාවට මොකද කරන්නේ? නියෝගයක් දෙනවා. හරි ඔබේ දිශාව මාරු කරන්න. නේද? අර පැත්තෙන් හදන්න යන්න එපා. ඩියාන සිස්ටර් ඒ ගෙදර හදනවා. අර පැත්තෙන් මේව කරන්න නැත යන්න එපා. ධම්මි සිස්ටර් යාන්තම් මේ ලිඳ කපන්න ගත්ත විතරයි. නේ? ස්වාමීන් වහන්සේට පුළුවන් ඒවා වෙනස් කරන්න. දැක්කද? පොළේ තියෙන ප්‍රඥාවට ඒක කරන්න පුළුවන්ද? බෑ. පොළේ තියෙන ප්‍රඥාවට සුළඟක්ම වෙනස් කරන්න පුළුවන්ද? වර්ෂාවක් වෙනස් කරන්න පුළුවන්ද? ජලය වෙනස් කරන්න පුළුවන්ද? පිටාර ගන්න එක ස්වභාවික කිසිම දෙයක් වෙනස් කරන්න බෑ. ඒකනේ ඉන්ෂුරන්ස් වලින් ඉන්ෂුරන්ස් දාන්නේ මිනිස්සුනේ. ඉන්ෂුරන්ස් දාන්නේ කොච්චර අපි කොයි විදිහට සැලසුම් කරත් මේ වගේ ස්වභාවික නේ අවහිරතා ආවොත් විපත්ති ආවොත් එහෙම ඒක කරන්න දෙයක් නැහැ මනුස්සයට. නමුත් ප්‍රඥාව පෙන්වන්නේ කොහෙන්ද? දෙවියන් වහන්සේගෙන්. ගර්ජනාවේ විදුලියටද මාර්ගයක් සාදන්නට විදුලි කොටක් තියුණා ස්වාමීන් වහන්සේ කියනවලු හරි ඔය පැත්තෙන් කොටන්න එපා. ධම්මිගේ පුතා අන්නයි ඇන්ටනා එක අල්ලගත්ත විතරයි. ඒ පැත්තට කොටන්න එපා කොල්ලට වැදේ. නේ? එහෙම කියලා දෙවියන් වහන්සේ මොකද කරන්නේ? ඒවා මාර්ගය වළක්වනවා. උන්වහන්සේ ඒක දැක කියා දුන්සේක ඒක ස්ථීරකට සෝදිස කළසේක. උන්වහන්සේ ඒක දැකලා මොනවද ඒක දැකලා කියන්නේ? උන්වහන්සේ අප වෙත නිදහස් කරන ප්‍රඥාව උන්වහන්සේ දැකලා උන්වහන්සේ ඒ විදිහට ක්‍රියා කරනවා. ඒක ස්ථීර කරලා සෝදිසි කරලා බලනවා. අනේ අම්බෝ වැස්සෙන් දියාන සිස්ටර්ට හානියක් නෑ නේද? ගෙදරට හානියක් නෑ නේද? විදුලි කෙටුවා කියලා මෙයාට හානියක් නෑ නේද? ධම්මි සිස්ටර්ට ඕකේ නේද? හැමෝටම හොඳයි නේද? වතුර ගොඩට ගැලුවේ නෑ නේද? ගෙදරට බලපෑවේ නෑ නේද? ඒවා කියලා ස්වාමීන් වහන්සේ සෝදිසි කරලා බලනවලු. උන්වහන්සේ මිනිස්යාට කතා කොට කියනවා මොකද්ද? ප්‍රඥාව නම් මෙන්න. ප්‍රඥාව නම් මොකද්ද? ස්වාමීන් වහන්සේ කෙරෙහි බයින් සිටීමත් නුවණ නම් නපුරෙන් වැළකී සිටීමත් යයි වදාළසේකයි කීවේ. ප්‍රඥාව කියන්නේ මොකද්ද? ස්වාමීන් වහන්සේ කෙරෙහි බයෙන් සිටීම. ඒ ස්වාමීන් වහන්සේ කෙරෙහි බයෙන් සිටීම කියන්නේ ස්වාමීන් වහන්සේට විතරක් නමස්කාර කොට නේද? වෙනි දෙව කෙනෙක්ටවත් වෙන කිසිම දෙයකට නමස්කාර නොකොට ස්වාමීන් වහන්සේ විතරක් අදහගෙන ඉන්නකොට මොනවද කියන්නේ? අපි මැරෙන්න යන්නේ නැහැ නේද? දෙවියන් වහන්සේ අපිව ස්වර්ගයට ගන්නවා. අන්න අතනින් කිව්වා
කීර්තිය ඒකේ කීර්තිය ඔන්න 22 වෙනි පදේ ඔයගොල්ලන්ට දැන් තේරෙනවා. ඒකේ කීර්තිය අපේ කන් වලින් ඇසීමුයයි විනාශයත් මරණයත් කියති. නේ විනාශ වෙන්න ගියාපම මරණ මොහොතේදී අපිට හිතෙනවා අයියෝ දෙවියන් වහන්සේ අදහගෙන හිටියනම් නේ ස්වර්ග රාජ්‍ය දොරකඩට ගිහිල්ලා අපිට හිතෙනවා අයියෝ දෙවියන් වහන්සේ අදහගෙන හිටියනම් නේ අපි පොඩ්ඩක් වෙනස් වුණා නම් අපි පොඩ්ඩක් හැරුණා නම් නේ එතකොට අපිට පොඩ්ඩක් හරි අපි මෝඩය වගේ හැසිරෙන්නේ නැතුව පොඩ්ඩක් හරි මොලේ කපා කල්පනා කරලා දෙවියන් වහන්සේව අදහගෙන හිටියානම් කියලා අපිට හිතෙනවා නේ ඒ නිසා විනාශයත් මරණයත් ඇයි ඒකයි අහලා තියනවා කිව්වේ ඒක. ඒතකොට දෙවියන් වහන්සේට බයෙන් ඉන්නවා කියන්නේ දෙවියන් වහන්සේට තරක් නමස්කාර කරගෙන නේද? අන්දේවරුන්ට නමස්කාර නොකරගෙන නේ උන්වහන්සේ කියන දේවල් අහලා කීකර වෙලා ඉන්නකොට මොකද වෙන්නේ? උන්වහන්සේගේ ප්‍රඥාව උන්වහන්සේ අපිට නිදා. ඒකයි උන්වහන්සේ ප්‍රඥාව කියන්නේ. එවිට කිසිම ස්වභාවික විපත්තියක්වත් අපිට විනාශයක් රැගෙන එන්නේ නැහැ. ඒ වගේම කිසිම මරණයක් අපිට බලපාන්නේ නැහැ. අපි සදා කාලයටම ස්වර්ග රාජ්‍යයට උන්වහන්සේ එක්ක ඇතුල් වෙන්න යනවා. නුවණ නම් නපුරෙන් වැළකී සිටීමත් ඒ වදාළසේක. නුවණ කියන්නේ මොකද්ද? නපුරෙන් වැළකී ඉඳීම. නපුරෙන් වැළකීම කියන්නේ මොනවද? නපුරු දේවල් නොකර ඉඳීම. නපුරු දේවල් කරන්න ගියොත් අපිට අනිවාර්යෙන් ඒවට අනිත් පැත්තට රිටර්න් එක හම්බ වෙනවා. දෙවියන් වහන්සේ අපිට කරුණා කළත්, දෙවියන් වහන්සේ අපිට සමාව දුන්නත් නැතත් නේ අපි වැරදි දෙයක් කරොත් ඒකට අනිත් පැත්තට අපිට ඒකේ විඳවීමක් තියෙනවා. නේ එතකොට නපුරු දේවල්කින් වැළකී හිටියොත් මොකද වැළකී සිටීමයි නුවණ ක්‍රියා කරනවා. නුවණින් ක්‍රියා කරනවා. ආමෙන්. අපි කල්පනාවෙන් වැඩ කරනවා. අපි හිතුමතේට දොඩන්න යන්නේ නැහැ. නේ අපි හිතුමතේට දේවල් කරගෙන කියන්න යන්නේ නැහැ. හිතුමතේ දේවල් කරන්න යන්නේ නැහැ. අපි නුවණ කල්පනා කරලා කරද්දී මොකද වෙන්නේ? ඊළඟට වෙන්න තියෙන දේ ඒකට ප්‍රතික්‍රියාවක් වශයෙන් මිනිස්සෙක්ගෙන් දෙයක් ආවත් අපි දන්නවා එතනදී මොකද කරන්න ඕනේ? එතනදී දෙවියන් වහන්සේත් උඩ දන්නවා දෙවියන් වහන්සේ අපි ආරක්ෂා කරන්නේ කොහොමද කියලා. අපි දේව වචනයට අනුව උන්වහන්සේ අපිට උගන්වලා තියෙන විදියට වැඩ කරොත් උන්වහන්සේට උනත් පුළුවන් අපිව ආරක්ෂා කරන්න, උන්වහන්සේටත් පුළුවන් අප වෙනුවෙන් සටන් කරන්න. ආමේන්. හලලුයා. ඒතර ඒ තමයි ප්‍රඥාව සහ නුවණ. අද දවසේ අපි කල්පනා කරලා බලමු අපි කොතනද ඉන්නේ. නේ. අපි ඕනෑම මරණයක්, ඕනෑම දෙයක්, ඕනෑම අනතුරුදායක දෙයක් තුලින් යනවද මොනවටද? රත්තරන් රිදී මුතුමැණික් හොයාගෙන. නේ මේ ලෝකේ වටිනා දේවල් කියලා හොයාගෙන නමුත් අපි අපේ ප්‍රඥාව කියන්නේ කවුද? අපි දෙවියන් වහන්සේගෙන් ලැබෙන ප්‍රඥාව හොයන්න අපි මොනතරම් පොඩි කාලයක්ද ගත කරන්නේ? අපිට දෙවියන් වහන්සේගෙන් ලැබෙන ඒ නුවණ ඒ වගේම අපේ ජීවිතය වලින් ජීවිත විනාශ වෙන්න ඉඩ දෙන්නේ නැතුව අපේ ජීවිත මැරෙන්න ඉඩ දෙන්නේ නැති වෙන්න උන්වහන්සේව දැනගන්න උන්වහන්සේගේ දැනුම හොයාගන්න අපි කොයිතරම් කාලයක්ද ගත කරන්නේ කොයිතරම් අමාරු තැන් වලින් අපිට යන්න පුළුවන් දෙයිද හොයාගෙන අපි රත්තරන් හොයාගෙන නේද මිල මුදල් හොයාගෙන පැය 20 පැය 10 18 උනත් දවසට වැඩ කරත් අනුම ගානේ 10ක් 18ක් දෙවියන් වහන්සේගේ මුකේ ප්‍රඥාව හොයාගෙන නිරාහාරයෙන් හරි ඉන්න පුළුවන් නේ ප්‍රශ්නයක් ඒකයි එතකොට මොකද්ද වටින්නේ නමුත් හැම දෙයකටම වඩා නේ රත්තරන් මිල මුදල් හැම දෙයකටම වැඩිය වටින්නේ මොකද්ද උන්වහන්සේගේ ප්‍රඥාවයි උන්වහන්සේගේ නුවණයි ඇයි ඒ නුවණ ප්‍රඥාව තමයි අපිව විනාශය කරා ඇදගෙන යන්නේ නැත්තේ ඒ නුවණ ප්‍රඥාව තමයි අපිට මරණය රැගෙන දෙන්නේ නැත්තේ ආමේන් හලෙලූයා එනිසා අපි අද දවසේ සංකල්පමින් උන්වහන්සේට ආඥා කරමු ස්වාමී මගේ දෙවියන් වහන්සේ අපි නිරාහාරයෙන් ඔබ වහන්සේගේ අභිමුඛයට මෙලෙස පැමිණි කල අපි බොහෝ විට ස්වාමීන් වහන්සේ අසරණ වුණා අපි බොහෝ විට ස්වාමීන් වහන්සේ මිල මුදල් පස්සේ බොහෝ විට බොහෝ අමාරු තැන් වලින් ගියා ස්වාමිනේ අපි බොහෝ වෙහෙසුණා නමුත් ස්වාමිනේ ඔබ වහන්සේව සොයාගෙන වහන්සේගේ ප්‍රඥාව සොයාගෙන අපි වෙහෙසුණා මදි ස්වාමිනේ අපි වහන්සේව සෙවුවා මදි නමුත් ස්වාමිනේ මේ වර්ෂයේ ජය ගන්නට නම් අපිට ඔබ වහන්සේව සොයා ගන්න අවශ්‍යයි ඔබ වහන්සේව අපට සම්බවෙන්න අවශ්‍යයි ඒ ප්‍රඥාව පමණක්මයි ඒ ඔබ වහන්සේ පමණක්මයි ස්වාමිනේ අප විනාශ නොවී අප ආරක්ෂා කරන්නේ හලෙලූයා අප මරණයට වෙන්න ඉඩ නොදී ඒ මරණය අපේ ජීවිතවලට බලපාන්න ඉඩ නොදී අප ආරක්ෂා කරන්නේද ඔබ වහන්සේමයි මගේ ජීවමාන ජේසුනේ
ඔබ වහන්සේගේ හස්තය අප කෙරේ වේවා. අනේ ස්වාමීනි තවදුරටත් ඔබ වහන්සේගේ ප්‍රඥාව සොයන්ට ඔබ වහන්සේ අපට මඟ පෙන්වන සේක්වා. තවදුරටත් ඔබ වහන්සේ ආඥාවෙන්ද සේවයෙන්ද ඔබ වහන්සේට ස්වාමීන් වහන්සේ මෙහෙ කරන්නටත් ඔබ වහන්සේව සොයන්නටත් ඔබ වහන්සේ අපට උපකාර කෙරේවා. බුදුමාණනි මෙන්න අප මුළුමනින්ම බාර වෙනවා. මුළුමනින්ම යටත් වෙනවා ස්වාමීනි. नासरी जेसुस क्रिस्त वහන්සේගේ නාමයෙන් අද දවසේ නිරාහාරයෙන් ඔබ වහන්සේගේ අභිමුඛත්වයේ ඔබ වහන්සේට ස්වාමීන් වහන්සේ කන් දෙන්නා වූ ඔබ වහන්සේට මොරගසන්නා ඔබ වහන්සේගේම සෙනගට ඔබ වහන්සේ ස්වර්ගයෙන්ද පොළවෙන්ද මට දුන්නා මුළුමාලේපය කරුණ කොටගෙන ආධිපත්‍ය කරුණ කොටගෙන මේ පණිවිඩය අසන්නා වූ මේ පණිවිඩය සම්බන්ධ වන සෑම සියලු දෙනෙක්ටම මගේ ජීවමාන ජේසුනේ ඔබ වහන්සේ තුළ බයින් සිටින්නටත් ඔබ වහන්සේ තුළ ස්වාමීන් වහන්සේ නපුරෙන් වැළකී සිටින්නටත් අවශ්‍ය මුළුම ප්‍රඥාවේ දීමනාවත් ඒ නුවණත් දැනගැන්මත් මේ හැම කෙනෙක් මත මම නිදහස් කරනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. ඔබ වහන්සේගේ මුළුම කරුණාව වේවා. ඔබ වහන්සේගේ මුළුම ආත්මය නිදහස් කරේවා. මුළුම ප්‍රඥාව මේ හැම කෙනෙක් මතම නිදහස් කරනවා. ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේගේ බලයාලයේ කරුණ කොටගෙන ස්වර්ගයේද පොළොවේද මුළුම ආධිපත්‍ය කරුණ කොටගෙන ඔබ වහන්සේගේ ප්‍රඥාවේ දීමනාවක් ඔබ වහන්සේගේ ස්වර්ගීය නුවණක් දැනගැන්මක් මඟ පෙන්වීමක් ඔබ වහන්සේගේම දරුවන් වෙත නාසරේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේගේ ආලේපය කරුණ කොටගෙන මම නිදහස් කරනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. ඔබ වහන්සේට බයින් සිට ඔබ වහන්සේව දැනගෙන ඔබ වහන්සේගේ ස්වාමීන් වහන්සේ තුළ සිටගෙන නපුරෙන් වැළකී සිට ඔව් ස්වාමීන් වහන්සේ විනාශයෙන්ුත් මරණයෙන්ුත් ගැලවෙන පිණිස අවශ්‍ය මුළුම ප්‍රඥාවත් ඒ දැනගැන්මත් නුවණත් මඟ පෙන්වීමත් ඔබ වහන්සේගේ දරුවන් වෙත මම නිදහස් කොට ආශිර්වාද කරනවා. මේ නිරාහාරයේ කරුණ කොටගෙන මේ ඔබ වහන්සේට කරන්නා වූ යාඥාවන් කරුණ කොටගෙන ස්වාමීනි මේ වර්ෂය ජය ගන්න අවශ්‍ය මුළුම මඟ පෙන්වීම ඒ සියලු තොරතුරු ඔබ වහන්සේම විවර කෙරේවා ආශිර්වාදම කෙරේවා ඔබ වහන්සේම ස්වාමීන් වහන්සේ මේ කෙරේ බලපවත්වන සේක්වා ආදිපාත්‍ය ඔබ වහන්සේගේම මේ සෑම කෙනෙක් මතම නිදහස් කෙරේවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම අතිඋත්තම බලවන්ත උත්තනාර්ග නාමයෙන් ආමේන්